පින්වත් ඔබ හැමදෙනාටම සසර ගමන දුරු කළ කෙලෙසුන් කෙරෙන් දුර වූ සිත සැනසීමෙන් නිවී සැනසෙනවා. එවන් හිතකට සාධර්ම ආමන්ත්‍රණය සිදු කරන පින්වත් මොහොතක මේ දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනාව පිළිගෙන වැඩම කොට වැඩ හිඳින ගෞරවනීය අපගේ ස්වාමින් වහන්සේ වරකාපොළ හැලගල ධම්මෝපිට අමරාවතිය සදහම් සෙනසුනේහි කරු අනුශාසක පූජනීය කැලණිය අජිත ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදු නාද පාත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අංක 151 එක ලෙස්ලි රණගල මාවත බොරැල්ල ලිපිනෙහි පදිංචි කමනී සන්ධ්‍යා මල්ලවාරච්චි මහත්මිය ප්‍රධාන පින්වතුන් අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං මහානාම අරිය ශාවකෝ අත්තනෝ සීලානි අනුසරති අඛණ්ඩානි අච්චිද්දානි අසබලානි අකම්මාසානි භුජිස්සානි විඤ්ඤුප්පසත්තානි අපරාමට්ඨානි සමාධි සංවත්තනිකානි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරහත් ගෞතම නම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. මහා කාරුණික භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝකානුකම්පාව උපදවා දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. උතුම් භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නයටද නමස්කාර කරමි. නමස්කාර වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, කොළඹ ප්‍රදේශයේම බොරැල්ල ලෙස්ලි රණගල මාවතේ පදිංචි කමනී සන්ධ්‍යා මල්ලවාරච්චි මහත්මිය ප්‍රදාන පවුලේ සුපින්වතුන් තමයි අද දින බෞද්ධ ආරූප වාහිනියේ මෙම දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරනු ලබන්නේ. පවුලේ සුපින්වත් ඔබ හැම දෙනාටම
ඔබ හැමගේ ඥාති හිතයිශීන්ට ලෝකේ පුරා සදහම් ශ්‍රවණය කරන සුපින්වත් හැම දිනාටම අපි පළමු කොටසෙත් පතා ආශිර්වාද කරනවා. මෙම ධර්ම දානමය උත්තම කුසලය, ධර්මයේ ශ්‍රවණය කිරීමේ උත්තම කුසලය ඔබ සිළු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පාරමී ධර්මයක්ම වෙත්වා කියලා අද ඔබට කියලා දෙනවා. අංගුත්තර නිකායේ මහා නාම සූත්‍රයේ සඳහන් වන භාවනා ක්‍රම 6ක් අතර සිව්වන භාවනා ක්‍රමය. මේ භාවනා ක්‍රමයන්ට තනි වචනයෙන් හඳුන්වන්නේ අනුස්සති භාවනා කියලා. අනුස්සති කියලා කියන්නේ යමක් අනුව සිහි කරනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති. මෙතන අනුස්සති භාවනා කීයක්ද? 6ක් තියෙනවා. තවත් අනුස්සති භාවනා කීපයක් තිබෙනවා. ඒ තමයි කායගත සති, උපසමානුස්සති, මරණ සති, අපි කවුරුත් දන්න ආනාපාන සති. මේ භාවනා ක්‍රම 10 හඳුන්වන්නේ දස අනුස්සති භාවනා හැටියටයි. අද මම ඔබට කියලා දෙනවා අපිට නිතර අහන්න නොලැබෙන, ඇතැම් විට අපි කවදාවත් ජීවිතේ මේක භාවනාවක්ද කියලා හිතලවත් නැති ධර්ම කාරණයක් පිළිබඳව. ඒ තමයි සීලානුස්සති භාවනාව. ඔබට කෙනෙක් මෙහෙම කියනවා, දුස්සීලයි කියලා කියනවා. ගොඩක් හිත පෑරෙයිනේ, හිත ගොඩක් තැලෙයිනේ, හිත ගොඩක් රිදෙයිනේ. ඇතැම් විට වෛරයක් පවා ඇති වෙන්න පුළුවන්. පැවිදි සමාජයේටත් වැඩිපුරම හිත තැලෙන, රිදෙන, අමනාපය ඇති වෙන වචනේ තමයි දුස්සීලයි කියන වචනය. හරිද? ඒතර දුස්සීල කියන වචනේට ප්‍රතිවිරුද්ධ වචනේ මොකද්ද? සීලවන්තයි, සිල්වත්, ගුණවත් කියලා කියනවනේ. ඔබ දන්නවද සීලය කියන එකම එක කාරණය හරියටම තේරුම් අරගෙන, හරියටම ආරක්ෂා කරගෙන, හරියටම දියුණු කරගත්තොත් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙනවා කියලා. බුද්ධ දේශනාවේ තිබෙනවා සෝතාපන්න වීමට උපකාරී වෙන කරුණු 4ක්. අංක 1. බුද්ධේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ. බුදුරජාන් වහන්සේ කෙරෙහි ඇති නොසෙල් වෙන පැහැදීම. අංක 2. ධම්මේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ. බුදුරජාන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි ඇති නොසෙල් වෙන පැහැදීම. අංක 3. සංඝේ අවෙච්ඡප්පසාදේන සමන්නාගතෝ. ශ්‍රාවක මහා සංඝරත්නයේ කෙරෙහි ඇති නොසෙල් වෙන පැහැදීම. අංක 4. සීලය. මොකද්ද සීලය? සෝතාපට්ටි අංගවල සීලයේ හැටියට හඳුන්වන්නේ පන්සිල්, පංචශීලය. එතකොට සෝතාපන්න ශ්‍රාවකයෙක් තුල බලවත්ව ප්‍රබල ලෙස පිහිටන සීලය තමයි පංචශීලය කියලා කියන්නේ. පංචශීලය අරහත්ත්වයේ දක්වාම උපකාරී වෙන සීලයක්. නමුත් අර පොඩි කාලේ ඉඳලා හැමනිතරම පන්සිල් කියලා ඇහිලා ඒක දැන් අපිට විශේෂයිද? ලොකු විශේෂයක් දැනෙන්නේ නැහැ අයියේ. පන්සිල් ගන්න ළමයි මොන ටීචර් කියනවා. තර හාමුදුරුවොත් කියනවා
ඔය දායකත්ව පන්සිල් සමාදන් වෙන්න සාදු කියන්න. නිකන් පන්සිල් නිකන් එතකොට නිකන් ප්‍රමුඛ පෙළේ සීලයක් නෙමෙයි කියලා වගේ හිතෙන්නත් පුළුවන්. එකක් මතක තියාගන්න. පන්සිල් කියලා කියන්නේ ෆස්ට් ක්ලාස්. තේරෙනවද? පන්සිල් කියලා කියන්නේ ප්‍රමුඛ පෙළේ සීලය. ආර්යයන් වහන්සේ තුල පිහිටන සීලය තමයි පංච සීලය කියලා කියන්නේ. පංච සීලය තවත් නමකින් හඳුන්වනවා. අරියකාන්ත සීලෙහි සමන්නාගතෝ. ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ ආර්යයන් වහන්සේලා කැමැති සීලය කියන අදහසින්. සම්බුද්ධ භාෂිතය තුල තියෙනවා සීලය විග්‍රහ කරලා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ඒ වගේම ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ නිවන් මගට මුල්වන සිල්පද සහිත සීලය කියන අදහසින්. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. එතන ලස්සන වචනයක් තියෙනවා. සංවර සීලය. එහෙනම් සීලය කියන්නේ මොකද්ද? පදමාලාවකට යටත් වෙච්ච එකක් නෙමෙයි. සංවරයෙන් යන එකක්. සංවරය නැති තැන සීලයක් තියෙනවද? කියන්න බලන්න. සංවරය නැති තැන සීලයක් නැහැ. ඇතැම් රහතන් වහන්සේලට පවා ඇතැම් අවස්ථාවන් වල චෝදනා ඇවිල්ලා තියෙනවා. සිල්පද කඩාගෙන නෙමෙයි. වෙන කෙලෙස් සහිත කර්මයක් කරලා නෙමෙයි. ලෝකාපවාදයේ පිනිස ඇතැම් දේවල් ලෝකයා දැකලා චෝදනා කරලා තියෙනවා. එහෙම අවස්ථාවක් තියෙනවා. එක ස්වාමින් වහන්සේ නමක් දානයකට වැඩම කළා. හරිද? දැන් දායක මහත්තයා පස්සෙන් එනවා, රහතන් වහන්සේ ඉස්සරහින් යනවා. රහතන් වහන්සේ ලොකු මඩවලෙන් පැන්නා. හරිද? දායක මහත්තයා හිතුවා මේ හාමුදුරන්ගේ අසංවරය දෙන්නේ නැහැ පිරිකර. හරි? දැන් බලන්න මේ රහතන් වහන්සේ ලොකු මඩවල දැකලා මොකද කරේ? පැන්නා. දෙන්නේ නැහැ පිරිකර කියලා හිතුණා. ඊට පස්සේ තවත් මඩවලක් අහු වුණා. ඒක පොඩි කලින් එකට වඩා. ඒකෙන් බැහැලා ගියා. දායක මහත්තයා කල්පනා කරනවා අමුතුම උන්වහන්සේ නමක් නේ. බැහැලා යන්න ඕන එකකින් පැන්නා. පයින්න ඕන එකකින් බැහැලා ගියා. මේ මොකෑ මේ කියලා උන්වහන්සේගෙන් ඇහුවා. එතකොට කිව්වා දායක මහත්තයා මම පළමු මඩවලින් පැන්න ගාම පිරිකර කප්පාදු කරානේ. එනං උන්වහන්සේට අනිත් අයගේ හිත පේනවා. දෙවෙනිකින් බැහැලා ආවි දානෙත් කප්පාදු වෙනවනේ. හරි ලස්සන නේද කතාව? දැක්කද? රහතන් වහන්සේ. එහෙම අවස්ථා තියෙනවා. ඒතර මිනිස්සු මේ ලෝකේ ඕනම කෙනෙක් ඕන එකක් හිතපු දෙන් අනුන්ගෙන් කාලය මං ඉන්නේ. අපි එහෙම ලොකු කතා කියන්නේ නැද්ද? අපි එහෙම හරියට හිතට අරගෙන අහංකාරව මාන්නේ ලොකු කතා කියනවා. යාළුගෙන් කාලා ඉන්නේ මම ඒගොල්ලන්ට ඕනෙ දෙරින්න. එහෙම කියන්නේ පැවිදි අපිට කොහෙත්ම බෑ. ගිහි ඔබටත් බෑ කියන එක මතක තියාගන්න. තේනවද? ලෝකයාගේ කටවල් වහන්න බෑ. නමුත් ලෝකයාගේ කටවල් ඇරෙන විදිහට අපි ජීවත් වෙන්න හොඳ නෑ. නිස්කාරණේ චෝදනා ලබන එක අපරාධනේ. කියන්නේ නිස්කාරණේ තව කෙනෙක්ව පාපයකට පමුණෝන එක අපරාධයක් නේ. දරුවන්ව හොඳට හැදුවේ නැත්තම් ඒ චෝදනාව දරුවන්ට කලින් එන්නේ කාටද? වැඩිහිටියන්ට. නේ? ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට බුද්ධ දේශනාවේ තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. සංවර වෙන්න ඕනේ. තේනවද? ඒ සංවර වෙන්නේ කුමක් පිණිසද? චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස. ඉන්ද්‍රිය සංවර සීලය. ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ.
ඒ කියන්නේ ශ්‍රාවකයාට ඇස් තිබ්බට හැම එකක්ම බල බල ඉන්නේ නැහැ. හැම එකක්ම හොයන්නේ නැහැ. දැන් අපිට වෙලා තියෙන වර්තමානයේ ඒකද? හැම එකක්ම බලනවා. දැන් ෆෝන් එක ගත්තට පස්සේ ඕන එකයි එපා එකයි ඔක්කොම මේකේ තියෙනවනේ. අපි හැම එකක බල යනකොට ඇතැම් විට ෆෝන් එක අතර ගත්තේ මොකක් බලන්නද කියන එකත් අපිට අමතක වෙලා යනවා. අසංවර වෙනවා. කන් දෙකත් එහෙමයි. දෙසවන් තිබ්බට දෙසවන් ඇහුණට හැම එකක්ම අහන්න යන්නේ නැහැ. අපේ වැඩේ එහෙමද? හැම එකක්ම අහනවා. දැන් අර හඬපට නිකුත් වෙලා එක දවසට මිනිස්සු ලක්ෂ ගණන් බලලා අහලා තිබ්බ ඒක හඬපට. නේ? ඒතර මිනිස්සු ඕන එකයි එපා එක හැම එකක්ම අහනවා. ඒතර මොකද වෙන්නේ? අසංවර වෙනවා. නාසය, දිව, කය මේ හැම ඉන්ද්‍රියක්ම එහෙම තමයි. මනස නැමැති ඉන්ද්‍රිය. හැම එකක්ම හිතන්නේ කුසලයට අදාළ දේ හිතනවා. අකුසලයට අදාළ දේ නොහිතා ඉන්නවා. මහා කච්චායන කියන මහරහතන් වහන්සේ අපිට දෙන උපදේශක්. නිවන් අවබෝධය කරගෙන ශ්‍රාවකයා ඇස් තිබුණත් අන්ධෙක් වගේ ඉන්න ඕන කියනවා නොදකිය යුතු දේවල් ඉදිරියේ. නොගැලපෙන නුසුදුසු දේවල් ඉදිරියේ ඇස් තිබ්බත් අන්ධයා වගේ ඉන්න කියනවා. කොච්චර ලස්සනයිද අවවාදී. නොඇසිය යුතු දේවල් ඉදිරියේ. ඒ කියන්නේ යමක් අහලා හිත අවුල් වෙනවා නම් අපි හිතමු කෙනෙක් ඇවිල්ලා කේලමක් කියනවා. මේක අහපු ගමන් හිත අවුල් වෙනවා. කන් දෙක ඇහුණත් බීරෙක් වගේ ඉන්න කියනවා. ඇහුන්නේ නැහැ වගේ. හරිද? ඒ වගේම නොදැන ගත යුතු දේවල් ඉදිරියේ නුවණ තිබ්බත් මෝඩයා වගේ ඉන්න කියනවා. නොකල යුතු දේවල් ඉදිරියේ හොඳ ජව සම්පන්නව හිටියත් අතපය හතර පණ නැහැ වගේ ඉන්න කියනවා. තමන්ව පාපයට, අධර්මයට, අවිනයට, අකුසලයට යොමු කරන දේවල් ඉදිරියේ ඇඳක දාපු මල කඳ වගේ ඉන්න කියනවා. මේකයි රහතුන් බිහි වුණේ. ඔය ක්‍රමයට හිතපු නිසා. අද ඒකයි බිහි වෙන්නේ නැත්තේ. ධර්මයේ නැතිව නෙමෙයි. ෆෝන් එක ලොකුයිනේ. ජීවිතය කියන්නේ මොකද්ද? ෆෝන් එක. 2 2 4 කියලා ගණන් හදන්නේ ෆෝන් එකෙන්. නේ? පින්කමක් කරන්න ගියත් දාන බෙදනවට වඩා උනන්දුව පින්තූර ටික ගන්න. රුවන්වැලි සෑයට ගියා කීමකෝ. මල් පූජා කරලා පැත්තක. පින්තූර ටික තමයි ගන්නෙ. මොකද්ද මේ නැස්පැත්තිය? අසංවරේනේ. අසංවරය කියලා කියන්නෙම දුස්සීලකම කියන එකයි. මතක තියාගන්න. අසංවරය කියලා කියන්නේම දුස්සීලකම කියන එකයි. හැදියාවක් නැහැ කියලානේ ඔකට සිංහලෙන් කියන්නේ. හැදියාවක් නැහැ කියන්නේ සංවරයක් නැහැ කියන එකයි. ඊළඟ එක ආජීව පාරිශුද්ධ සීලය. ජීවත් වෙනකොට ධාර්මිකව ජීවත් වෙන්නත් පුළුවන්. අධාර්මිකව ජීවත් වෙන්නත් පුළුවන්. එතකොට මෙතන මේ ආජීව පාරිශුද්ධ සීලය කියලා කියන්නේ ජීවත් වීමේදී අනුන්ට බොරු කියලා රවට්ටලා ලෝකයාව අර සාමාන්‍ය කියන අන්දනවා කියලා එහෙම කරන්නේ නැහැ. එතකොට ඒක දුස්සීල බවක් වෙනවා. ඊළඟ කාරණය ප්‍රත්‍ය සම්නිස්ෘත සීලය. ඒක ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් දේශනා කරපු සීලයක්. සිව්පසය පරිභෝග කරද්දී ප්‍රත්‍යවේක්ෂා කරන්න කියනවා. ඇයි මම මේ සිවුර පොරවන්නේ? ඇයි මම මේ දානේ වළඳන්නේ? ඇයි මම මේ කුටියක ඉන්නේ? ඇයි මම මේ බෙහෙත පාවිච්චි කරන්නේ? ඒතර කෙලෙස් හටගන්නේ නැහැ. හරිද? දැන් එහෙම සිද්ධියක් වුණා. මට මතක හිටිට මේ සිද්ධිය අනුරාධපුර යුගයේ වෙච්ච එකක්. දුර්භික්ෂ කාලයක් ආවා. ස්වාමීන් වහන්සේ නමක් ඉන්න විහාරය පාළු වෙලා ගියා. දායකයෝ එන්නේ නැහැ දානේ අරගෙන. එක දවසක් දානේ අරන් ආවොත් දවස් 4-5 බඩගින්නේ. ස්වාමීන් වහන්සේ කල්පනා කළා තව ටිකක් ජීවිතය රැකගත්තොත් ඉතුරු කෙලෙස් ටිකත් මට දුරු කරගන්න පුළුවන්. හරි වීරියවන්ත ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ විහාරය අතහැරලා වැඩම කළා. වැඩම කළා එනකොට දැන් උන්වහන්සේට ඉන්න බෑ බඩගින්න. බඩ පිච්චෙනවා. හරි?
එතකොට උන්වහන්සේ අර දුර්භික්ෂ කලාපේ පහු කරලා චුට්ටක් ගමකට එනකොට ගෙඩි පිරිච්ච අඹ ගහක අඹ ගෙඩි වැටිලා. ඒ අතර ඉදිච්ච අඹ ගෙඩිත් තියෙනවා. උන්වහන්සේ දැන් දැක්ක අඹ ගෙඩි ටික. අහුල ගත්ත ගමන් අනුභව කරන එක නේ සාමාන්‍යයෙන් කරන්නේ. බඩගිනි වැඩි නම්. දැන් අපි ට්‍රිප් එකක් ගියා කියමුකෝ. දැන් ඔන්න අපිට ගොඩාක් බඩගිනි. දැන් මගට එක දිගට කඩවල් වහලා. උදෙත් හරියට යමක් ගන්න බැරි වුණා. හරිද? දැන් දවල් වෙලා. දැන් කියන බලන්නකෝ කඩයක් නැද්ද කියලා බලන්නකෝ කඩයක් නැද්ද කියලා. දැන් මොනවම හරි කමන්නේ. හරි? ඒතර එක්කෙනෙක් බැහැලා ගිහිල්ලා කඩේකින් අහනවා මොනව හරි තියෙනවද කෑම? කෑම තියෙන මොනවද? පාන්. හැබැයි අර සොෆ්ට් පාන් නෙමෙයි. පාන් වල තියෙන ටික ගල් පාන් සහ සොෆ්ට් පාන් කියලා දෙකක්. හાર્ඩ් එකයි සොෆ්ට් එකයි. ගල් පාන් තියෙනවා. හරිද? පරණ හොද්දක් තියෙනවා පරිප්පු හොද්දක්. හරිද? ඒතර මෙයා ඇවිල්ලා කියනවා නෑ පාන් වගේක් තියෙනවා අපෝ ඈ ඒවා නිකන් සිමෙන්ති ගල් වගේ බ්ලොක් ගල් වගේ. කමන්නේ ගේන්න. මේ වෙලාවේ මෝන් එකක් කියලා ගෙනල්ලා කනවද නැද්ද? බඩගිනි තද වුණාම. රස බලනවද? එතකොට බඩගිනි තද වුණාට පස්සේ ඕනම නීරස කෑමකුත් අපි රසායි කියලා කියනවා. නියමෙට තිබ්බා කියලා කියනවා. ඒ බඩගිනි තද කවට මිසක් ආහාරයේ රසවත් බවක් නිසා නෙමෙයි. හැබැයි ස්වාමීන් වහන්සේ නමකට එහෙම කරන්න බෑ. හරිද? දැන් ස්වාමින් වහන්සේට අර බිම තියෙන අඹ අහුලගෙන තනියෙන් අහුලලා වළඳන්න බෑ. සිල්පදයක් තියෙනවා. උපසම්පදා ස්වාමීන් වහන්සේගම සිල්පදයක් තියෙනවා. උපස්ථායකයෙක් විසින් පිළිගන්නුවේ නැති දෙයක් ඝන ආහාරයක් වළඳන්න බෑ කියලා. යාම කාලින කියලා එහෙම විනය තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ සිල්පදයට හරියට ගරු කරපු කෙනෙක්. දැන් ස්වාමීන් වහන්සේ කලන්තේ දාලා වැටුණා. හරිද? දැන් දවස් ගාණක් ආහාර නැහැනේ. ඒ ළඟම තිබ්බ ගෙදරක හිටපු වයසක සීයා කෙනෙක් අනේ ඇවිල්ලා දැක්කා ස්වාමීන් වහන්සේ පව්. හරිද? දැන් ස්වාමීන් වහන්සේ කියන දුකයි අර සීයාට. සීයා මොකද කළේ? ඉක්මනට අර හරස් අතට ස්වාමීන් වහන්සේව මෙහෙම අරගෙන පාරයිනින් තිබ්බා. තියලා අඹ අරගෙන අඹ වලින් හැදුවා අඹ ජූස් එකක්. ස්වාමීන් වහන්සේට දුන්න වළඳන්න. ස්වාමීන් වහන්සේ අඹ ජූස් එක වැළඳුවා. හැබැයි දැන් ස්වාමීන් වහන්සේට තිබ්බ කලන්තේ අඩු උඩේ නැහැ. පොඩ්ඩක් පණ ගහලා ආවට ඇවිදගෙන යන්න තරම් ඇඟට ශක්තිය නැහැ. අර සීයා මොකද කළේ? ස්වාමීන් වහන්සේව කරේ තියාගත්තා. කරේ තියාගෙන සීයා යනවා. සද්ධාවෙන්. හරි? එතකොට අර ස්වාමීන් වහන්සේ ටිකක් ඇස්සැරලා බලනවා අර ක්ලාන්ත ගතිය අඩුවීමෙන් මම මේ කොහෙද ඉන්නේ? කාත් එක්කද යන්නේ? එතකොට මේ මිනිස්සෙගේ කරේ යනවා. ඒකත් තරුණයෙක් නෙමෙයි. හැඩිදැඩි පුරුෂයෙක් නෙමෙයි. අනේ වයසක 100 කෙනෙක්. ස්වාමීන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. සදහැසිති මහාන වෙච්ච මම මෙහෙම උනේ මගේ සිල්පදේ අකණ්ඩව ආරක්ෂා කරගන්න ඕනේ හින්දායි. නමුත් මේ සීයා මට පිහිට වුණා. මේ සීයා මගේ අම්මගේ පැත්තේ නෑයෙක් නෙමෙයි, තාත්තගේ පැත්තේ නෑයෙක් නෙමෙයි. වෙනයම් ලේ ඥාතියෙක් නෙමෙයි කියලා දැන් ස්වාමීන් වහන්සේ ඒක හිතලා කරුණාමෙත් සිත් ඇතිව විදර්ශනා කරන්න පටන් ගත්තා. මේ බඩක් නිසා, මේ අනිත්‍ය කයක් නිසා මොන වගේ දේවල් සසරේ මට වෙලා ඇද්ද? මේ ජීවිතෙත් මං ඒ විඳවිල්ල නේද විඳවන්නේ කියලා ස්වාමීන් වහන්සේ විදර්ශනා කරනකොට අර සීයාගේ කර උඩ රහත් වුණා. හිතා ගන්න බෑ. දැක්කද? සීලේ ආනිසංස. අතීතේ එහෙම සීල් රැකපු අයත් ඉඳලා තියෙනවා. අතීතේ විතරක් නෙමෙයි. අදටත් උතුම් ස්වාමින් වහන්සේලා පොඩි සිල්පද ගැන පවා උනන්දුව ආරක්ෂා කරන අය ඉන්නවා. හරිද? එතකොට අද ඔබට කියලා දෙන්නේ සීලය මුල් කරගත්ත භාවනාව කියලා කිව්වනේ. ඊට කලින් සීලය ගැන කියලා දෙන්න එපේ. සීලය ගැන භාවනාව කරන්න මෙන්න මෙහිමයි. මම එහිදී මාතෘකාව තබා ගත්තා මහානාම සූත්‍රයේ සීලානුස්සති භාවනාවේ මුල් කොටස. පුනචපරම් මහානාම අරිය ශාවකෝ අත්තනෝ සීලානි අනුස්සරති. මහානාම මෙහිලා ආර්ය ශ්‍රාවකයා
තමන්ගේම සීලය සිහි කරනවා. තමන් සමාදන්ව ආරක්ෂා කරන සීලය සිහි කරනවා. මොකද්ද තමන් සමාදන්ව ආරක්ෂා කරන සීලය? අකණ්ඩානි. ඒක කැඩිච්ච නැති සීලයක්. කැඩිච්ච නැති සීලයක් කියලා කියන්නේ ඇතැම් අය මේ සිල් කඩනවා ආයි සිල් සමාදන් වෙනවා. ආයි කඩනවා ආයි සමාදන් වෙනවා. උදේට පන්සිල් සමාදන් වෙලා යනවා. හවසට බොනවා. උදේට වෙරි හින්දෙනවා. අදවත් නොබී ඉන්න ඕනේ කියලා ඔන්න පන්සිල් ගන්නවා. එදා හවසට ආයි බොනවා. එහෙම වෙන්න බැරිද? ඒ වගේ එකක් නෙමෙයි මෙතන කියන්නේ අකණ්ඩානි. අකණ්ඩව ආරක්ෂා කරගෙන සීලයක්. අචිද්දානි. ඒ සීලය තුල මේ එයා ඒ සීලෙන් රින් ගන්න හදන්නේ. දැන් සීලෙන් රින් ගන්න හදනයි නැද්ද? මම මේ බොරුවක් නෙමෙයි කිව්වේ කියලා බොරුව කියනවා. ඒක මොකද්ද? සිදුරු වෙච්ච සීලයක්. මම මේ ඔයාලට බඩක් කියන්න ආවේ. කේලමක් කියනවා කියලා හිතන්න එපා කියලා කේලම කියනවා. ඒතර ඒක බඩක්ද? කේලම. ඒතර මොකද වෙන්නේ? සීලේ සිදුරු වෙනවා. තේනවද? සිදුරු නොවූ සීලයක් වෙන්න ඕන. අචිද්දානි. අසබලානි. කැලැල් නැති සීලයක්. කැලැල් නැති සීලයක් කියලා කියන්නේ ඇතැම් වැරදි අපි විසින් අපි කරගත්තට පස්සේ අපිම අපිව ලේබල් කරගන්නවා. උඹ මේක කරානේ. උඹ මේක කරානේ. උඹ මේක කරානේ. ඔබ ඔබට චෝදනා කරලා නැද්ද එහෙම? මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි. බොහෝ කාලයක් සීලේ කැලැල් හදාගෙන නැහැ. ඊටාම හොඳින් සීලයට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව සිහියෙන් නුවණින් සිල් ආරක්ෂා කරගෙන ඇවිල්ලා තියෙනවා. සීලේ භාවනාවක් වෙන්නේ එතකොටයි. හරිද? ඊළඟ එක. අකම්මාසානි. සීලේ පුල්ලි නැහැ. පුල්ලි නැහැ කියන්නේ පැල්ලන්නේ නැහැ. තේන සිල්පද කඩාගෙන පැල්ලම් ගහගෙන නැහැ. ලේබල් ගහගෙන නැහැ. ඒ සමහරුන්ට ලේබල් ගහනවා. මෙයා මොනවා කරත් ඉතින් බේබද්දා. සමාජයේ හිම වචන තියෙනවනේ. සල්ලාලයා. හොරා. හොරා කියන එක තමයි අපේ රටේ ප්‍රසිද්ධම. ගාව ගන්න එපා හොරා හොරා හොරා. නේ? දැක්කද? ලේබල්. ලේබල් ගහ නොගන්න කෙනෙක් වෙන්නේ කියන්නේ අනුන් ලේබල් ගැහුවට කමක් නැහැ. තමන්ගේ හෘදේ සාක්ෂිට අනුව තමන් ඒක නොකලා කියලා තමන් විසින් තමන්ට සාක්ෂි දෙන්න ඕනේ. අනුන්ට සාක්ෂි දෙන්න නෙමෙයි. උඹලා මට චෝදනා කරපන්. මගේ හෘදේ සාක්ෂිය දන්නවා මම මේක කළේ නැහැ කියලා. ඒක වටින්නේ නැද්ද? ඒකයි වටින්නේ. ඒ වගේ සීලයක් වෙන්න ඕනේ භාවනාවක් පිණිස. මේ සීලේ භාවනාවක් කරගන්න නම් ඊළඟ එක බුද්ධිස්සානි. බුද්ධිස්සානි කියලා කියන්නේ සීලයට යා ග්‍රහණය වෙනවා. හරිද? සීලය තමන්ගේ එකක් කරගන්නවා. මගේ සීලය, මගේ ප්‍රතිපත්තිය කියලා යා සීලයෙන් නිකන් ලකුණු දාගන්න හදනවා. තේනවද? ලෝකයට කියලා ලකුණු ගන්න හදනවා තමන්ගේ සීලය කියලා. ඒ වගේ සීලයකුත් වෙන්න බෑ. තේනවද? අනිත් අය ලකුණු දීපු දෙන් හැබැයි තමන්ගේ සීලය ගැන කියලා ලකුණු දාගන්න හොඳ නෑ. එතකොට ඒක ආරේකාන්ත සීලයක් වෙන්නේ නෑ. ඊළඟ කාරණේ බුද්ධිස්සානි. ග්‍රහණයට නොගත් තෘෂ්ණාවට නොබැසගත් සීලයක් වෙන්න ඕනේ. විඤ්ඤුප්පසත්තානි. නුවණැති ඥානවන්ත ප්‍රඥාවන්ත උත්තමයන් විසින් පසසන ලද සීලයක් වෙන්න ඕනේ. තේනවද? නුවණැති ඥානවන්ත ප්‍රඥාවන්ත උතුමන් පසසන්නේ ආරේකාන්ත සීලයට. එහෙම සීලයක් ආරක්ෂා කරන්න. ඒකෙ මේකෙන් අදහස් කරන්නේ තමන්ට ප්‍රශංසා කරන කෙනෙක් නෙමෙයි. ආර්යයන් වහන්සේලා ප්‍රශංසාවෙන් කතා කරපු සීලයක් වෙන්න ඕනේ. දැන් කවුද සිල්වත් කවුද දුසිල්වත් කියලා කොහොමද අපි කියන්නේ? එහෙම කියන්න පුළුවන්ද? ඇයි අපි කෙනෙක්ගේ පස්සෙන් ගිහලා CCTV හයි කරලා එහෙම බලන් ඉන්නේ නේ? එහෙම වෙන්නේ නැහැ නේ. ඒතර ආර්යයන් වහන්සේලා ආරක්ෂා කරන සීලයක්, ආර්යයන් වහන්සේලා කැමති සීලයක්, ආර්යයන් වහන්සේලා පසසන සීලයක් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම අපරාමට්ඨානි. අපරාමට්ඨානි කියලා කියන්නේ සිල් ආරක්ෂා කරගෙන යනකොට එක එක දෘෂ්ටි වලට අපි යහු වෙනවා. සීලේ විතරක් ඇති. ඒ භාවනාවල් කරන කෙනෙක් බොරු වැඩ. එහෙම එකක් නැහැ. භාවනාවල් කළ එකක් නැහැ කියලා
එයා සීලය මුල් කරගෙන අනිත් ඒවට දොස් කියනවා. එතකොට ඒක අපරාමට්ට සීලයක් වෙනවා. මේ පරාමට්ට සීලයක් වෙනවා. තේනවද? අපරාමට්ට සීලයක් වෙන්න නම් ඒක නා සීලයට ග්‍රහණය නොවෙන්න ඕනේ. සීලේ දෘෂ්ටියක් හැටියට නොගන්න ඕනේ. ඒ වගේම අවසාන කාරණය සමාධි සංවත්තනිකානි අපි ආරක්ෂා කරන සීලය සමාධියට උපකාර වන සීලයක් බවට පත් වෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් මෙතනදී මේ සීලය කියලා කියන්නේ සිල්පද ටිකක් විතරක්ද? පද නම් ඉතින් අපි කොච්චර කීලක්ද මේ වෙද්දි පොඩි කාලේ ඉඳලානේ. මේ පුංචි බබාලත් සිල්පද දන්නවා. ඇතැම් විට අපි බණ ගෙවල් වලට ගියාම හාමුදුරන්ට කලින් ළමයා සිල් දෙනවා. එහෙම නැද්ද? එහෙම අවස්ථා තියෙනවා. ඒතර මේ පුංචි දරුවා තේරුම දැනගෙන දෙක කියන්නේ නෑ. අර ඇහිච්ච නිසා. එතකොට මෙතෙන්දි මේ සිල් පද ටිකකට සීමා වෙච්ච සීලයක් නෙමෙයි කියන්නේ. ප්‍රතිපත්තියකට සම්බන්ධ වෙච්ච සීලයක්. එතකොට ඒ දෘෂ්ටියකට අහු වෙලා නැහැ. මම තමයි කියලා මමත්වයෙන් ග්‍රහණය කරගෙන නැහැ. කැලැල් හදාගෙන ලේබල් ගහගෙන නැහැ. හරිද? ඒක වගේම තනින් තන කඩාගෙන නැහැ. ඒ වගේ සීලයක් යම් කෙනෙක් ඊටාම හොඳින් ආරක්ෂා කරගත්තොත් භාගතුන් වහන්සේ පවසනවා යස්මින් මහානාම සමයේ අරිය ශාවකෝ සීලං අනුස්සරති. මහානාමයේ සමයෙහි ශ්‍රාවකයා සීලය සිහි කරද්දී ඔහුගේ සීලය සිහි කරද්දී තමා විසින් නේවස්ස තස්මින් සමයේ රාග පරියුට්ඨං චිත්තං හෝති. ඔහුගේ හිත සීලය සිහි කරද්දී රාගයෙන් යටපත් වෙන්නේ නැහැ. දැක්කද? ආනිසංසය. තමන්ගෙම සිල්වත් බව තමන් සිහි කරද්දී ඔහුගේ හිත රාගයෙන් යටපත් වෙන්නේ නැහැ කියනවා. ඒ සංවරයක් නෙමෙයි සිහි කරන්නේ. ගුණයක් නෙ සිහි කරන්නේ. හරිද? න දෝෂ පරියුට්ඨං චිත්තං හෝති. තමන්ගේ හිත තරහෙන් යටපත් වෙන්නේ නැහැ. න මෝහ පරියුට්ඨං චිත්තං හෝති. තමන්ගේ හිත මුලාවෙන් යටපත් වෙන්නේ නැහැ. ඊට පස්සේ වාග්තුන්ස් පවසනවා උජුගත මේ වස්ස තස්මින් සමේ චිත්තං හෝති සීලං ආරබ්බ. සීලේ ආරම්භය සීලේ මුල් කරගෙන තමන්ගේ හිත ඍජු වෙනවා. සිල් ආරක්ෂා කරන කෙනාගේ හිත ඍජු වෙනවා. එහෙනම් හිත ඇද වෙන්නේ කාගේද? ප්‍රශ්නයක්. සිල් ආරක්ෂා කරන කෙනාගේ හිත ඍජු වෙනවා නම් හිත ඇද වෙන්නේ කාගේද? සිල්පද පළුදු කර ගන්න කෙනාගේ, සිල් කඩා ගන්න කෙනාගේ. එක සිල්පදයක් හරි කැඩුනොත් ඒක අපිට අවුලක් නෙමෙයිද? ඒක හිතට දැනෙන්නේ නැද්ද? හිත බර වෙන්නේ නැද්ද? දැන් බලන්න අපි ජීවත් වෙන සමාජයේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ශනික කෝපය, ආවේගය, ආතතිය. හරිද? ඒ වගේම විෂාදය, ડિප්‍රෙෂන් කියලා කියන්නේ. ඔබ දන්නවද මේ ශනික ආවේග, කලකිරීම, එපා වීම, ප්‍රියමනාප බවක් නැති, සතුටක් නැති ස්වභාවයන්. එතකොට ස්ට්‍රෙස්, ડિප්‍රෙෂන් වගේ තත්ත්වයන් ඇති වෙන්නේ ඇයි කියලා? Taman තමන්ගේ සිල්පද කඩාගෙන ඉන්න හින්දා. තේරෙනවද කියන එක? Taman තමන්ගේ සිල්පද කඩාගෙන නම් තමන්ව තමන් පිළිගන්නේ නැහැ නිවැරදි කියලා. ලෝකෙ මිනිස්සු අපිව පිළිගත්තත් ඔබව පිළිගන්නේ නැත්තම් ඒක මහා අවාසනාවක් නේ. ලෝකයේ මිනිස්සු අපිව පිළි නොගත්තත් තමන්ව තමන් පිළිගන්නව නම් ඒ කෙනා සතුටෙන්ද ඉන්නේ නැද්ද? ඒ කෙනා ගොඩක් සතුටෙන් ඉන්නේ. තේනවා? දැන් ඔය අපි ගත්තොත් ගොඩාක් ප්‍රසිද්ධයයි සම්මත, ජනප්‍රියයි සම්මත බොහෝ දෙනෙක් අපි වර්ණනා කළාට, හරිද? අපි ඒ අයගේ තොරතුරු කතා කළාට ඒ අයගේ ජීවිත ගැන හිතලා එයාට සැනසෙන්න බෑ. සල්ලි තියෙනවා, දිනපතා මාධ්‍ය පෙනී හිටිනවා, සුඛෝපභෝගී ජීවිත ගෙවනවා. නමුත් ඒ අය කියනවා අපිට සතුටක් නැහැ. ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වයේ මුදල් තිබ්බට, සමාජ පිළිගැනීම තිබ්බට අපිට සතුටක් නැහැ. ඒ සතුටක් නැත්තේ තමන් අභ්‍යන්තරයෙන් ඇද වෙලා ඉන්නේ. අභ්‍යන්තරයෙන් තමන් කෙලෙසිලා ඉන්නේ. ඒක පැවිදි සමාජයටත් බලපාන්න පුළුවන්. ගිහි සමාජෙට විතරක් නෙමෙයි. මේක පැවිදි සමාජයටත් අදාළයි.
එහෙනම් අපි අපිව පිළිගන්න නම් අපි ඍජු වෙන්න ඕනේ. අපි ඍජු වෙන්න නම් අපේ චරිතයේ කෙලින් තියෙන්න ඕනේ. දැන් කර්ණීයමෙත සූත්‍රයේ කරුණු දෙකක් තියෙනවා. උජූච සූජූච. උජූච කියලා කියන්නේ අවංකයි. හොරබොරු කපටි වංචනික මායාගති නැහැ. අවංකයි. උජූච සූජූච කියලා කියන්නේ තමනුත් තමන්ට අවංකයි. ඒ කියන්නේ ලෝකයා දන්නවා මෙයා හොඳ සිල්වත් ගුණවත් කෙනෙක් කියලා. හරිද? උජූච කියලා කියන්නේ මනාකොට ඍජුයි කියලා කියන්නේ තමනුත් හොඳ ආකාරව දන්නවා මේ ලෝකයා හොඳයි යහපත් කියලා පවසන කාරණා ඇත්තට මා තුළ තියෙනවා. එහෙනම් ඍජු බවයි මනවින් ඍජු බවයි කියන්නේ දෙකක්. ලෝකයා ඉදිරියේ අවංක වෙන්නත් ඕනේ. තමන්ගේ හෘදේ සාක්ෂියට අනුව තමන් අවංක වෙන්නත් ඕනේ. ඒක තමයි කරන්න අමාරුම. ලෝකයා ඉදිරියේ පිරිසුදු වෙහැටියට පෙනී ඉන්න පුළුවන්. තමන්ගේ හෘදේ සාක්ෂියට අනුව පෙනී ඉන්නවා කියන එක ඒකට ගොඩාක් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. තේනවද? අවංකව ගුණ පුරන්න ඕනේ. භාගතුන් වහන්සේ පෙන්නනවා මේ ශ්‍රාවකයාගේ හිත ඍජු වෙනකොට උජුගත චිත්තෝ කෝපන මහානාම ආර්ය ශාවකෝ මහානාම ආර්ය ශ්‍රාවකයාගේ හිත ඍජු වෙද්දී ලබති අත්ත වේදං. ඔන්න ධර්මයේ අර්ථ වැටහෙන්න පටන් ගන්නවා. දැන් අපි සාමාන්‍යයෙන් කියන දේ මට තේරෙන්නේ නැහැ. මට වැටහෙන්නේ නැහැ. එහෙම වචනයක් කියවෙන්නේ නැද්ද? මට තේරෙන්නේ නැහැ කියන එක තේරුම් යනවා. සීලය හොඳින් දියුණු කරගත්තොත්. තේරෙනවද? තේරෙන්නේ නැහැ කියන එක තේරුම් යනවා සිල්වත් වුණොත්. ලබති අත්ත වේදං. ලබති ධම්ම වේදං. ලබති ධම්ම වේදං කියලා කියන්නේ මේ ලෝකේ යන හේතුඵල ක්‍රියාවලිය තමන්ට වැටහෙන්න ගන්නවා අවබෝධ වෙන්න ගන්නවා. ලබති ධම්මෝප සංහිතං පාමුච්ඡං. ඒ සීලය සිහි කිරීම නිසාම තමන්ගේ හිත සංසිඳෙනවා. සාමාන්‍යයෙන් හිතේ තියෙන සංසිඳීමක් නෙමෙයි ඇවිස්සිල්ලක්. දැන් පාට බහැලා ඉන්න මිනිස්සු ඔක්කොම සංසිඳලා ඇවිස්සීලා තින්නේ. හෝන් ගහනවා, වමෙන් දානවා, දත් මිටි කනවා නේද? අර පොලිස් නිලධාරීන් ගත්තට පස්සේ පුදුම දුකක් විඳින්නේ. දැන් අපි දවස් දෙකක් ව්‍යායාම කරොත් අපේ ඇඟපත නිකන් කොන්ක්‍රීට් එකක් දැම්මා වගේ රිදෙන්නේ නැද්ද? අර යුනිෆෝම් එකක් ඇඳගත්ත අර පොලිස් නිලධාරියා දිනපතා අර දැලි දූවිලි කුණු පෙට්‍රල් ඩීසල් භූමිතල කලවම් කරලා ගහන වාහන තියෙනවනේ. ඔය ඔක්කොම සැර විවසගෙන ඉන්නවා කියලා කියන්නේ නේ. එතකොට මේ පොලිස් නිලධාරියා කියලා කියන්නේ කාගේ හරි අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙක්. කවුරු හරි බිරිඳකගේ සැමියෙක්. කවුරු හරි ළමයින්ගේ තාත්තෙක්. කවුරු හරි නෑයෙන්ගේ ඥාතියෙක්. අපේ රටේ තවත් රැකියාවක් කරන පුරවැසියෙක්. අපිට ඒක හිතෙන්නේ විවිධ කැත නරක බාල අදම නීච වචන වලින් බයිනවා. සේවාවක් කරන්නේ නේ. වැස්ස දවස් වලට තෙමේනවා. දූවිලි දවස් වලට දූවිල්ලෙන් නෑ වෙනවා. අපිට හිත උණු වෙන්නේ අනුකම්පාවක් නෑ. බැන බැන යනවා නේ. කරුණා මෛත්‍රිය මොකවත් නෑ. අනුන්ගේ දුක දැකලා හිත උණු වෙන්නේ නෑ. ඒවත් කියලා දෙන්න ඕනේ. තේරෙනවද? හැම රස්සාවකම එක වගේ නෑ. හැබැයි හැම රස්සාවම කළ හැම දෙනෙක්ම කරන්නේ මූලික වශයෙන් මොකද්ද? බඩගින්න නැති කරගන්න එක. ඒකනේ. ඒතර බඩගින්න නැති කරන්න තමයි ට්‍රැෆික් රස්සාව කරන්නේ. ගෙදර ඉන්න බැරි කමට නෙමෙයි. තේරෙනවද? අපි මේව තේරුම් ගන්න ඕනේ. මොලේ තියෙන මිනිස්සු හැටියට. ඒතර මෙහි සඳහන් කරනවා ධම්මෝප සංහිතං පාමුච්ඡං. ධර්මයේ නිසාම හිත සංසිඳෙනවා. දැන් සීලෙන් සිහි කරන්නේ. පමුදිතස්ස පීති ජායති. අර පිබිදිනු සිත් ඇති කෙනාට ලොකු ප්‍රීතියක් සතුටක් දැනෙනවා. පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතිය සමගම තමන්ගේ කය සැහැල්ලු වෙනවා. පස්සද්ද කායෝ සුඛං වේදියති. සැහැල්ලු කයකින් යුක්ත කෙනාට සැපයක් දැනෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. ඒ සැපයත් සමගම හිත කුසලයේ තුල එකඟ වෙනවා. ඒක හඳුන්වන්නේ සමාධිය හැටියටයි. අයං උච්චති මහා නාම ආර්ය ශාවකෝ. මහා නාම මෙන්න මේ ආර්ය ශ්‍රාවකයාට කියනවා විසම ගතාය පජාය සම්මප්පත්තෝ විහෙරති. අවුල් වෙච්ච ලෝකේ නිරවුල්ව ඉන්න කෙනා කියලා. අපි වැඩිපුරම අවුල් වෙන්නේ කොණ්ඩේද හිතද? කියන්න බලන්න. අපි හිතන්නේ හිසකේ අවුල් වෙනවා කියලා නේද? හිසකේ අවුල් වුණොත් නම් ඉතින් පනාව තියෙනවා. නේද? බෑන්ඩ් එක කියලා එකක් තියෙනවා. නේද? හෙල්මට් එකක් උනත් දාගන්න පුළුවන් නේ.
නේ තෙල් ගාන්න පුළුවන්, ජෙල් ගාන්න පුළුවන්. හිසකේ අවුල් නොවෙන්න. හිත අවුල් වෙනකොට හිතේ ගාන්න ජෙල් නෑ, තෙල් නෑ. හිතට දාන්න බෑන්ඩ් එකක් නෑ. හිතට දාන්න හෙල්මට් එකක් නෑ. ඒ හැම එකක්ම කරන්න තියෙන ධර්මයෙන්. තේරෙනවද කියන එක? ධර්මයෙන් මේ හැම එකක්ම කරන්න තියෙන්නේ. එතකොට මානසිකව අවුල් වෙච්ච ලෝකේ අවුලක් නැති කෙනා කියලා කියන්නේ සීලය සිහි කරන කෙනාටයි, සීලානුසතිය වඩන කෙනාටයි. සබ්බ්‍ය පජ්ජාය පජාය අබ්බ්‍ය පජ්ජෝ විහෙරති. මානසිකව රෝගී වෙච්ච ලෝකේ නිරෝගී මනසක් පවත්වන කෙනා කියලා කියන්නේ සීලානුසතිය සිහි කරන කෙනාටයි. සීලානුසතිය සිහි කරන කෙනාට ස්ට්‍රෙස් එන්නේ නැහැ, ડિප්‍රෙෂන් එන්නේ නැහැ. හරි? මේක මතක තියාගන්න. දැන් ඕවා නිකන් ඔය සෝබන තත්වයන්. හරිද? මට හරි ස්ට්‍රෙස්. මම ලොකු ડિප්‍රෙෂන් එකක ඉන්නේ නිකන් ලොකුවට කියන්න පුළුවන්. මම දුස්සීල වෙන්නේ කියලා කවුරුත් කියන්නේ නැහනේ. මං සිල්පද කඩාගෙන ඉන්නේ. මං ඊයරෑ බීපු නිසානේ මේ අවුල කියලා කවුරුත් කියන්නේ නැහනේ. මං අසවල් සිල්පදේ පළදු කරගෙන ඉන්න නිසානේ කියලා කවුරුත් කියන්නේ. මට ස්ට්‍රෙස් කියලා කියනවා. මට ડિප්‍රෙෂන් කියලා කියනවා. නේ? නමුත් මං හිතන්නේ අරක කියන්න ඕනේ. මං හොඳට බීපු නිසායි මේ අවුල මං ආයිමත් නොබොණ්ඩ අදිස්ථාන කරගත්තා. ආන් ඒකනේ ඍජු බව කියන්නේ. අන්න ඒකනේ ප්‍රතිපත්තිය කියලා කියන්නේ නේ. ඊතර මෙහි සඳහන් කරනවා. ධම්මසෝතං සමාපන්නෝ සීලානුසතින් භාවේති. සීලය හොඳට සිහි කරනවා නම් ඔහුව වැටෙනවා කියනවා දහම් සැඩපහරට. දහම් සැඩපහර නිමා වෙන්නේ අමා මහ නිවන නැමැති සයුරෙන්. එහෙනම් දහම් සැඩපහරට වැටෙන්න නම් මොකද්ද සිහි කරන්න ඕනේ? සීලය සිහි කරන්න ඕන. අනුන්ගේ සීලයද තමන්ගේ සීලයද? කියන්න බලන්න. අපි වැඩිපුරම සිහි කරන්න බලන්නේ, කතා කරන්න බලන්නේ තමන්ගේ සීලය ගැනද අනුන්ගේ සීලය ගැනද කියලා කියන්නකො බලන්න. ඈ? ඔකට සමාජයේ හොඳ කතාවක් එනවා ගමේ ගොඩේ. අනුන්ගේ ඇස්වල තියෙන රොඩ්ඩ පේනවා කියනවා. තමන්ගේ ඇහි තියෙන මොකද්ද පේන්නේ නැහැ කියන්නේ? පොල් පරාලේ. පොල් පරාල කියන එක පොඩි එකක්ද? ඒ කතාවේ බොරුවක් නැහැනේ. ඇත්තක් තියෙනවා. ඒ නිසා අනුන්ගේ රොඩු බොඩු හොයන්න ඕනේ නැහැ. තමන්ගේ පොල් පරාල ටික අයින් කරගත්තා නම් හරි. අනික මේ ඇහෙනේ පැටලෙන්නේ මේක. සාමාන්‍ය තැනක නෙමෙයිනේ. ඒක නිසා සීලය සිහි කරොත් ඒක ඔබට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස පවතිනවා. මම ඔබට කියලා දෙන්නම් මෙතෙන් සිට මේ සීලය නිසාම නිවන් අවබෝධය කරා ගිය උතුම් ස්වාමීන් වහන්සේ නමකගේ විස්තර පිළිබඳව. උන්වහන්සේගේ නම සීලව රහතන් වහන්සේ. නමත් සීලයට සම්බන්ධයි. සීලව. උන්වහන්සේ මෙහෙම පවසනවා. මේ බුද්ධ ශාසනය පුහුණු කරන්නට ඕනේ සීලයමයි. මේ ජීවිතයේදී හොඳට සීල රැකගත්තොත් සියලු සැප සම්පත් ලැබෙනවා. නුවණ තියෙන කෙනා සීල් රකින්න ඕනේ සැප තුනක් බලාගෙන. නුවණ තියෙන කෙනා සීල් රකින්න ඕනේ සැප තුනක් බලාගෙන කියන බලමු මොනවද කියලා. අංක 1 ප්‍රශංසාව. අංක 2 ධනලාභ. අංක 3 දෙවියන් අතරට යාම. කොච්චර වටිනවද නේ? එහෙනම් සිල්වත් කෙනාට මේ ටික ලැබෙනවා. මොනවද? ප්‍රශංසාව ලැබෙනවා. ධනලාභත් ලැබෙනවා. දැන් අපිට අවශ්‍යම එකක් නේ? අපිට අවශ්‍යම එක මොකද්ද? ධනලාභ. නමුත් ලැබෙන්නේ නැත්තෙම නේ? ලැබෙන්නේ නැත්තෙම ධනලාභ. එහෙනම් සිල් රකින්න. අනිත් එක තමයි මරණින් මත්තේ දෙවියන් අතරට යාම. සිල් රකින්න කෙනාගේ සංවර ජීවිතය නිසා ඔහුට ගොඩක් හොඳ මිතුරන් ලැබෙනවා. නමුත් දුස්සීල කෙනාගේ පාපී ක්‍රියා නිසා එයාට හොඳ මිතුරන් අහිමි වෙනවා. දැක්කද? දුස්සීල වුණොත් මොකද වෙන්නේ? හොඳ මිතුරන් එයාව දාලා යනවා. මෙයත් කිරියොත් මටත් හොඳ නෑ කියලා. දුස්සීල කෙනා ලබන්නේ ගැරහීමත් අපකීර්තියත් විතරයි. සිල්වත් කෙනාගේ හැම තිස්සෙම ಗುಣ කතාවත් ප්‍රශංසාවත් පැතිරෙනවා. මුලින්ම පිහිට වෙන්නේ සීලයයි. සීලය කියන්නේ යහපත් ගතිගුණ වලට අම්මා කෙනෙක් වගේ දෙයක්. අපේ හැම දෙයකම දුකට සැපට ළඟම ඉන්න කෙනා කවුද? කසාද බැන්දත් කසාද බැඳලා අපි හිතමු ඔන්න මහත්තයා ගහලා එලවනවා නෝනව. දැන් එතකොට කාන්තාවට ඉස්සලා මතක් වෙන්නේ කාවද? අම්මව. අම්මා ජීවිතුන් අතර නැහැ. ඒත් සිහි වෙන්නේ කාවද? අම්මා හිටියා නම් කියලා මතක් වෙන්නේ නැද්ද? නේ? දැන් අර ගීත සාහිත්‍යයේ තියෙනවනේ. සෙනෙහස වැඩිදා සිතද බොළඳ වී ලෝම ආදරේ
කියා සිටී මායාවක් වී එහි තනි වුණද අම්මා පමණයි ළඟ ඉන්නේ. හරි ලස්සනයි මේ පදවැල්. අම්මා කෙනෙක් කියන කෙනෙක් එක්කෙනයි. තේනවද? දැන් මව් කුසවල් ගොඩක් නැහැනේ. එක මව් කුසකින් තමයි අපි හැමදේම ඉපදුනේ. දෙවෙනි මව් කුසක් නැහැ. එකක් විතරමයි. එහෙනම් ඒ අම්මා අපිට පිටුපාන් නෑමයි. දෙමාපිය තුල අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් ඒවා අපි මධ්‍යස්ථ හිතින් හිතලා මගේ අම්මා මාර්ගඵලලාභිනියක් නෙවෙයිනේ. මගේ තාත්තා මාර්ගඵලලාභියෙක් නෙවෙයිනේ කියලා අම්මට තාත්තට හැම නිතරම දරුවන් විසින් සමාව දෙන්න ඕනේ. මම එහෙම කියන්නේ අම්මා තාත්තව ගොඩක් දරුවන්ට මේ වෙන විට එපා වෙලා තිනවා. ඇතැම් විට අම්මා තාත්තගෙම තියෙන අඩුපාඩු දුර්වලතා නිසා. ඒකත් මතක තියාගන්න. එතකොට සීලය කියලා කියන්නේ යහපත් ගතිගුණ වලට අම්මා කෙනෙක් වගේ කියනවා. සියලු ගුණධර්ම වල ප්‍රමුඛයා සීලයයි. එනිසා සීලය පිරිසුදු තබා ගන්න ඕනේ. සිත මහ මුහුද නම් සීලය කියන්නේ වෙරළටයි. සතුටත් සංවරයත් ලබා දෙන සීලය සියලු බුදුරයන්ගේ පුණ්‍ය තොටුපොළයි. එනිසා සීලය පිරිසුදු තියා ගන්න ඕනේ. සීලය කියලා කියන්නේ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්. අద్භූත ඇඳුමක්. සීලය කියලා කියන්නේ මහේශාක්‍ය පාලමක්. අති උත්තම සුවඳක්. දස දිසාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියලා කියන්නේ සීලයටයි. දැක්කද? ඒ කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම පර්ෆියුම් එක මොකද්ද? සීලය. දස දිසාවටම යනවා. ඒ කියන්නේ දෙවියන් අතරටත් යනවා. සීල සුගන්ධය. සීලය කියන්නේ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්. උතුම් ගමනකට හොඳ වියදමක්. දස දිසාවේම ගමන් කළ හැකි හොඳම වර්ගයේ වාහනයක් කියනවා සීලය. ජීවිතය නපුරු කරගත්තොත් මේ ජීවිතයේදීම නිന്ദා ලැබෙනවා. පරලොවදී අපායේ උපදින්නත් සිද්ධ වෙනවා. සීලයක් නැති, එකඟ වූ සිතක් නැති අඥාන පුද්ගලයා හැම තැනදීම දුක් වලට ගොදුරු වෙනවා. ජීවිතේ යහපත් කරගත්තොත් මේ ජීවිතයේදීම කීර්තිය ලැබෙනවා. පරලොව දෙවියන් අතර ඉපදිලා සැප ලබන්නට හේතු වෙනවා. සිල් රැකලා සිත එකඟ කරගෙන නුවණ ලබාගත් කෙනා හැම තැනකදීම සන්තෝෂෙන් ඉන්නවා. එතකොට මේ රහතන් වහන්සේ අවසාන වශයෙන් පවසනවා මේ ශාසනයේ සීලය කියලා කියන අග්‍ර දෙයක් තමයි. නමුත් උතුම්ම දේ ප්‍රඥාවයි. දැක්කද? සීලය හොඳයි කියනවා. නමුත් උතුම්ම දේ මොකද්ද? ප්‍රඥාවයි. මිනිසුන් අතර උපන්නත් දෙවියන් අතර උපන්නත් සිල්වත් ප්‍රඥාවන්ත කෙනාට ඒ දෙලොවම ජය ලබා ගන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් සීලය වගේම ප්‍රඥාව කියන එකත් අපේ ජීවිතයට අවශ්‍ය දෙයක්මයි කියන එක අවසාන වශයෙන් ඔබව දැනුවත් කරමින් අද මෙම ධර්මානුශාසන මෙතකින් සමාප්ත කරනු ලබනවා. ඉතින් මෙතෙක් වේලා සද්ධර්මයේ ශ්‍රවණය කොට රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයෝ සුපින්වත් ඔබ සෑම සිළු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු වාසනා වෙත්වා කියලා සෙත්පත ආශිර්වාද කරනවා. පුණ්‍යානුමෝදනාව. අද මෙම රූපවාහිනී දම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කොට තිබෙන්නේ ලෙස්ලි රණගල මාවත බොරැල්ල ලිපිනේ පදිංචි කමනි සන්ධ්‍යා මල්ලවාරච්චි මහත්මිය විසින්. ඉතින් අපි එතුමිය ඇතුළු පවුලේ හැමට සෙත්පත ආශිර්වාද කරන අතර පිනතුන් බලාපොරොත්තු වෙන්නේ මීට තෙමසකට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුන නෝබර්ට් මල්ලවාරච්චි පියාණන්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් මීට වසරකට ඉහතදී අභාවයට පත්වන්නට යෙදුන චන්ද්‍රා පියසීලි හේවගේ මෞතුමියට පුණ්‍යානුමෝදනා කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට. ඉතින් එම පියාණන්ටත් මෑණියන්ටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ නිවන් සුව පිණිස පවතිවා කියලා අපි සාදු කියලා පින් දෙමු. විදේශගතව සිටින කමනි සන්ධ්‍යා මල්ලවාරච්චි ඇතුළු දූ දරුවන්ට, ශාමා මල්ලවාරච්චි ඇතුළු දූ දරුවන්ට, ශාන්ති මල්ලවාරච්චි ඇතුළු දූ දරුවන්ට, නාලිකා මල්ලවාරච්චි ඇතුළු දූ දරුවන්ට සහ සියලු ඥාති හිතයිසීන්ට තෙරුවනේ අනන්ත ආශිර්වාදයේ නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. හැමට චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම මෙම ධර්ම දානමේ කුසලය මහෝපකාරී වෙත්වා කියලා හැම දිනාම පින් අනුමෝදන් වෙන්න. රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයෝ පින් කැමති සියලු දෙවිවරු අනුමෝදන්ව සැප ලබත්වා. ඔබ අප හැම නමින් අභාවයටපත් සියලු ඥාතිවරු මේ පින් අනුමෝදන් වෙත්වා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර පූජනීය බෝධිසත්ව ගුණෝපේත
දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අප හැමදෙනාගේම දෙමව්පිය, වැඩිහිටි, ගුරුවර ඥාති හිතයිසීන් සෑම සිළු දෙනාටද අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාටත්, මහෝපාද්‍යයන් වහන්සේලාටත්, කල්යාණ මිත්‍ර සමස්ත මහා සංඝ රත්නයටත්, බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති නායක ස්වාමින් වහන්සේට වගේම කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් ලෝකේ පුරා සද්ධර්මයේ ශ්‍රවණය කරපු සුපින්වත් සිළු දෙනාටමත් මෙම උදාාරතර ධර්ම ශ්‍රවණමේ කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම පාරමී ධර්මයක්ම වෙත්වා. දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමු. මාත් සමගම කියන්න. ආකාසට්ටාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම තෙරුවන් සරණයි.